වස්සාන ධර්ම දේශනා. මාන්නය වැඩි වුණාම තමන්ට මේ ධර්මානුකූල පදනම තුල ගමන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද මාන්නය වැඩි වෙනකොට ප්‍රඥාව දුර්වල වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කෙලෙස් වඩන සිතක ප්‍රඥාවට ඉඩක් නැත. ප්‍රඥාව වඩන සිතකට කෙලෙස් වලට ඉඩක් නැත. ඔබ දුවන්නේ කෙලෙස් වඩන මාර්ගයක නම් ඔබ දුවල තියෙන ප්‍රඥාව නසන මාර්ගයක. ඔබ ප්‍රඥාව ප්‍රගුණ කරන කාර්යයක යෙදෙනවා නම් මාර්ගයක යෙදෙනවා නම් ඔබ යෙදිලා තියෙන්නේ කෙලෙස් වනසන මාර්ගයක. ඒ නිසා මේ මාන්නය කියන්නේ ක්ලේශයන්ට අයිති කොටසක්. එතකොට මේ මාන්නය වඩනවා කියලා කියන්නේ ප්‍රඥාව කියන එක නැති වෙනවා කියන එකයි. මාන්නක්කාරකම් වැඩි වෙන්න මොලේ නැති වෙනවා. ඒ නිසානේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ ඔය බලේ තියෙනකොට මොලේ නැති වෙනවාය, මොලේ තියෙනකොට බලේ නැති වෙනවාය කියලා. ඔය ගොඩක් වෙලාවට වෙන්නේ ඒකයි. බලය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මාන්නය වැඩි වෙනවා. මාන්නය වැඩි වෙනකොට ප්‍රඥාව නැති වෙනවා. ඊළඟට ප්‍රඥාව එනකොට මාන්නය නැති වෙලා යනවා. එතකොට මේ මාන්නය කියන කාරණාව මූලික කරගෙන බොහෝ දෙනෙකුට ආධ්‍යාත්මික ගමනවත් ශක්තිමත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සමහර ගම්වලත් ඉන්නවනේ පුදුම මාන්නයකින් ඉන්න අය. ඒ අය පන්සලකටවත් යන්නේ නැහැ. සමහරු ඉන්නවා පන්සලට යනකොට සෙරප්පු දෙක ගලවගෙන යන්න ඕන. සෙරප්පු දෙකවත් ගලවන්න කැමති නැති අය ඉන්නවා. ඊළඟට පොය දවසට පන්සලේ ධර්මශාලාවට ගමේ හැමෝම එකතු වෙනවනේ සිල් සමාදන් වෙන්න. එතකොට දොස්තර මහත්තයා එන්න පුළුවන්, නීතිඥ මහත්තයා එන්න පුළුවන්, ග්‍රාම සේවක මහත්තයා එන්න පුළුවන්, ওই විදියට ප්‍රභූවරු එන්න පුළුවන්, ඊළඟට පොල් කඩන මිනිස්සයා එන්න පුළුවන්. ඒ විදියට මේ ගමේ පන්සලට පොය දවසට හැම කෙනෙක්ම එකතු වෙනවා සිල් සමාදන් වෙන්න. හැබැයි පොය දවසට සිල් සමාදන් වුණාම භික්ෂුන් වහන්සේලා ඒ හැම කෙනෙක්ම හඳුන්වන්නේ පොදු නමකින්. ඒ නම තමයි උපාසක අම්මා, උපාසක මහත්තයා, නැත්නම් උපාසක උපාසිකා. ඔන්න ඔය වචන තමයි පාවිච්චි කරන්නේ. එදා දවසේදී දොස්තරද, ග්‍රාම සේවකද, മന്ത്രിද, ඇමතිද, ඊළඟට නීතිඥයද මොකක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔක්කොම භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ උපාසක උපාසිකා කියලා. බලන්න මාන්නේ බිඳින තැන පන්සල. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ බෙල්ලන්කඩවල පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු ඩී චන්ද්‍රලතා මහත්මිය සහ දෙහිඅත්ත කණ්ඩිය නවමැදගම පරණගම පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු IG ලුකුමැණිකා මහත්මියයි. එම පින්වත් දෙදෙනාගේ අරමුණු වන්නේ ඩී චන්ද්‍රලතා මහත්මියගේ දෑබර ස්වාමි පුරුෂයා වන MR ලයිනල් ධනපාල මහත්මයා ඇතුළු දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවය පිණිස ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් IG ලුකුමැණිකා මහත්මියගේ දෑබර මෑණියන් වන DG යසෝමැණිකේ මෑණියන්ට හා දෑබර ස්වාමි පුරුෂයා වන YM තෙන්නකෝන් බණ්ඩා මහතා ඇතුළු ආදරණීය දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවය පිණිස ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේන මානේන මත්තාසේ සත්තා ගච්ඡන්ති දුග්ගතින් තං මානං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහාය නපුනායන්ති ඉමං ලෝකං කුදාචනන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන දායකත්ව ධර්ම දේශනා මාලාවේ මේ වෙලාවට નિયમિત ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන බෙල්ලන් කඩවල පදිංචි දැනට කුවේට්හි සේවයේහි යෙදී සිටින ඩී චන්ද්‍රලතා මහත්මිය, එවැගේම දෙහිඅත්ත කණ්ඩිය නවමැදගම පරණගම පදිංචි දැනට කුවේට්හි සේවයේහි යෙදී සිටින අයිජේ ලොකුමැණිකා මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් සදහැ සිතින් කොයි කාගේත් හිතසුව පිණිස මේ උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තරම් අපට හිතසුව පිණිස පවතින අපේ දිවිගමන සුවපත් භාවයට පත් කිරීම පිණිස හේතු වන තවත් අනුශාසනාවක් ඇත්තේ නැහැ. ඒ නිසාම තමයි අපි හැම කෙනෙකුගේම ජීවිත ගමන සාර්ථක කර ගැනීම සඳහා බුදු දහම උපයෝගී කරගත යුතු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වටින කාරණාවක් පිළිබඳව. කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ සඳහන් වෙනවා මාන කියලා සූත්‍ර දේශනාවක්. මාන කියලා කියන්නේ මැනීම කියන අදහස. නැත්නම් සාමාන්‍යයෙන් අපි හැම කෙනෙක්ම හඳුනන්නේ මාන්නය කියන වචනය. මේ මාන්නය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ අදහස, මාන්නය පිළිබඳව තථාගත බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරපු කරුණු කාරණා පිළිබඳව මේ සූත්‍ර දේශනාව ඔස්සේ ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් මේ මාන්නය කියන ක්ලේශය පෘථග්ජන සිතක පවතින ක්ලේශයක්. මේ මාන්නයේ ස්වභාවය හරියට හඳුනා ගත්තොතින් එය පාලනය කරගෙන අනතිමානී ගුණයෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත්වෙන්න අපට පුළුවන්කම ලැබෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය මේ සමාජයේ ජීවත් වෙනකොට පාවිච්චි කරනවා නිහතමානී කියලා වචනයක්. නිහතමානී කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ පින්වත්නි කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේ නමකට පමණයි. එතනින් මෙහා පෘථග්ජන සමාජය තුල මාන්නය සම්පූර්ණයෙන්ම දුරු කරපු අය නැහැ. නිහතමානී කියන්නේ මාන්නය සම්පූර්ණයෙන්ම දුරු කළා කියන අදහස. හැබැයි අපේ සමාජය තුල අනතිමානී උදවිය ඕන තරම් ඉන්න පුළුවන්. අනතිමානී කියලා කියන්නේ මාන්නය පාලනය කරගත්තු අය. මේ මාන්නය මට නොගැලපෙන ක්ලේශයක්, මේ පෝෂණය කිරීමෙන් මට සිදුවෙන්නේ අලාභයක්, මේ මාන්නයේ තියෙන ආදීනව පිළිබඳව දැනගත්තාම ඒ මාන්නය පාලනය කරගෙන යම් කිසි කෙනෙක් කාලය ගත කරනවා නම් අන්න ඒ කෙනාව හඳුන්වන්නේ අනතිමානී කෙනෙක් කියලා. එතකොට මේ ධර්මානුශාසනාව විශේෂයෙන් අනතිමානී ගුණය ප්‍රගුණ කිරීම සඳහා හේතු වන ධර්මානුශාසනාවක් බවට පත් වෙනවා. අපි හිතන්න ඕන මේ මාන්නය පාලනය කරගන්න ක්‍රමවේදයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කුද්දක නිකායේ මාන සූත්‍රෙදී යේන මානේන මත්තාසේ සත්තා ගච්ඡanti දුග්ගතින්. මේ මාන්නය කියන කාරණාව සත්වයාව දුගතියට අරගෙන යන්න හේතු වන කාරණාවක්. තං මානං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහායන පුනායන්ති ඉමන් ලෝකං කුදාචන. ප්‍රඥාවන්ත උදවිය
මේ මාන්නයේ තියෙන ස්වභාවය පිළිබඳව මාන්නයේ ආදීනවය පිළිබඳව හොඳට ප්‍රඥාවෙන් දැකලා ඒ මාන්නය දුරු කිරීම සඳහා මහන්සි ගන්නවා. නැවත මාන්නය ඇති නොවන විදියටම දුරු කරන්න උනන්දු වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ මාන්නය පාලනය කරගන්න, ඒ මාන්නය දුරු කරගන්න අවශ්‍ය කරන මගක ගමන් කරන්නට ඕන. ගොඩක් වෙලාවට මේ පෘථග්ජන සමාජයේ ජීවත් වෙන මිනිස්සු කියන දෙයක් තමයි පින්වත්නි, අපේ හිතවල ඉතින් මාන්නය තියෙනවා. මොකද අපි රහත් වෙලාය. මතක තියාගන්න ඕන කාරණාවක් තමයි, කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරින්ම දුරු වෙලා යන්නේ රහත් ඵලයටපත් වුනොත් කියන එක ඇත්ත. හැබැයි යම් කිසි පෘථග්ජනෙක් අපි රහත් වෙලා නැනේ, ඒ නිසා අපේ හිතේ මේවා ඇති වෙනවා කියන එක නිදහසට කරුණක් හැටියට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව අපේ හිතේ කෙලෙස් තියෙන බව ඇත්ත. හැබැයි අපට ඒ කෙලෙස් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා වැරදි වැඩ කර කර පෘථග්ජනකම ඉස්සරහට දාලා අපි ඉතින් පෘථග්ජන නිසා සත්තු මරනවා, අපි පෘථග්ජන නිසා ඉතින් ටිකක් හොරකම් කරනවා, අපි පෘථග්ජන නිසා කාමයන්හි වරදව හැසිරෙනවා, අපි පෘථග්ජන නිසා අපේ කටින් බොරු කියවෙනවා, අපි පෘථග්ජන නිසා බොනවා. මෙන්න මේ විදියට පෘථග්ජනකම ඉස්සරහට දාලා වැරදි කරන්න බුදුහාමුදුරු ඉඩ දීලා නැහැ. මොකද හේතුව පින්වත්නි, පෘථග්ජනයාට උනත් මේ කෙලෙස් වල ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන ඒ ක්ලේශයන් පෝෂණය කිරීමෙන් Tamanට වෙන්න පුළුවන් අවැඩ පිළිබඳව කල්පනා කරලා, ආදීනව පක්ෂය පිළිබඳව කල්පනා කරලා, අන්න ඒ ක්ලේශයන් පාලනය කිරීමේ හැකියාව අපට තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ කෙලෙස් පාලනය කිරීමේ කටයුත්තෙහි යෙදෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පින්වතුනි, මාන්නය ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදන්න පුළුවන්. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා. සෙය්‍යෝ හමස්මීතිමානෝ, සදිසෝ හමස්මීතිමානෝ, හීනෝ හමස්මීතිමානෝ. ඔන්න මාන්නය ප්‍රධාන වශයෙන් කොටස් 3කට බුදුහාමුදුරු බෙදුවා. සෙය්‍යමාන, සදිසමාන සහ හීනමාන කියලා. සෙය්‍යමාන කියලා කියන්නේ තමන් හැම වෙලාවෙම උසස් කොට සලකනවා, අන් අයව පහත් කොට සලකනවා. තමන් උසස් කොට දකින, අන් අයව පහත් ලෙස දකින ස්වභාවය තමයි සෙය්‍යමාන කියලා කියන්නේ. සදිසමානය කියලා කියන්නේ තමන් අන් අයත් එක්ක සම ලෙස ඇතිවන අදහස. අපි ඔක්කොම සමානයි කියන හැඟීම මාන්නය. හීනමානය කියලා කියන්නේ අනිත් ඔක්කොම උසස්, මම පහත් මිනිස්සෙක්, මම හීන කෙනෙක් කියලා තමන්වම තමන් විසින් අව탁සේරු කිරීම හීනමානය කියලා කියනවා. ඔය තුනම මාන්න තමයි. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු මාන්නය කියලා කියන්නේ තමන් උසස් කොට සලකන ගතියට. එයා මහ පුදුම මාන්නකින් ඉන්නේ කියලා කියන්නේ අර තමන් විතරයි කියන අදහසක් ඇති කරගෙන ඉන්න මිනිස්සුන්ට. එහෙම නෙවෙයි. අන් අයව උසස් කරලා තමනුත් හීනයි කියලා හිතාගෙන ඉන්නවනම් මම පල්ලෙහා මිනිහෙක්, මට ඉතින් මොනවද පුළුවන්, මට ඉතින් මොකක්වත් නෑනේ, මෙන්න මේ විදියට තමන්ව පහත් කෙනෙක් හැටියට සලකනවා නම් ඒකත් මාන්නයක් තමයි. එතකොට මේ සෙය්‍යමාන, සදිසමාන සහ හීනමාන කියන මාන තුන තවත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා දක්වන්න පුළුවන්. ඒ තමයි පින්වත්නි, යාථාව සෙය්‍යමාන, යාථාව සදිසමාන, යාථාව හීනමාන. ඔය එක කොටසක්. දැන් අපි දන්නවා එතනදී වචනයක් අලුතෙන් ආවා. ඒ ආපු වචනය තමයි යාථාව කියන වචනය. යාථාව සෙය්‍යමාන කියලා කියන්නේ සැබවින්ම ඒ කෙනා අන් අයට වඩා උසස් තමයි. මේක ගොඩක් වෙලාවට ප්‍රභූ පැලැන්තියට තමයි ඇති වෙන්නේ. එතකොට ඇත්තටම තමන්ගේ සුදුසුකම් පිළිබඳව කල්පනා කරනකොට, තමන්ගේ දැනුම පිළිබඳව කල්පනා කරනකොට, තමන්ගේ ශක්තිය පිළිබඳව කල්පනා කරනකොට තමන් ඉහළින් ඉන්නවා. ඒක ඇත්ත. එතකොට සැබවින්ම තමන් අන් අයට වඩා ඉහළයි. ඒ නිසා ඇතිවෙන මාන්නයට කියනවා යාථාව සෙය්‍යමාන කියලා. ඊළඟට යාථාව සදිසමාන.
තමන් එක්ක ඉන්න පිරිස පිළිබඳව කල්පනා කරනකොට සැබවින්ම තමන් ඒ අයත් එක්ක සමානයි. සැබවින්ම තමන් සමාන නිසා යාථාව සදිසමාන කියන එක එනවා. ඊළඟට යාථාව හීනමාන. සැබවින්ම මේ සමාජයේ අනිකුත් අයත් එක්ක කල්පනා කරනකොට තමන් පල්ලෙහා තැනක තමයි ඉන්නේ. අන්න එතකොට සැබවින්ම පල්ලෙහා තැනක ඉන්න නිසා ඇතිවෙන මාන්නයක් තමයි යාථාව හීනමාන කියලා කියන්නේ. ඊළඟට පෙන්නනවා අයාථාව සෙය්‍යමාන, අයාථාව සදිසමාන, අයාථාව හීනමාන කියලා. ඒ කියන්නේ දැන් යාථාව කියලා කිව්වේ සැබවින්ම කියන අදහසනේ. අයාථාව කියලා කියන්නේ සැබෑ වෙච්ච එකක් නෙවෙයි. ඒක වැරදි මතයක්. තමන් ගැන හිතාගෙන ඉන්න වැරදි ආකල්පයක්. ඒක බොරුවක්. සැබවින්ම එහෙම නෙවෙයි. ඒකට කියනවා අයාථාව කියලා. මේ සමාජයේ සමහර උදවිය ඉන්නවා පින්වත්නි. ඔවුන් හිතාගෙන ඉන්නවා මම තමයි ශ්‍රේෂ්ඨ නැත්තම් මම තමයි ඉහළින් ඉන්නේ. මට වඩා කෙනෙක් නෑ කියලා. හැබැයි තමන්ට වඩා ඕන තරම් පිරිස් ඉන්නවා. එහෙම තමන්ට වඩා ඉහළ පිරිස් ඉන්දෙද්දී බොරුවට හේතුවක් නැතුව සැබෑ නොවන ඉහළ ස්වභාවයක් පිළිබඳව ඇති කරගන්න මාන්නයට කියනවා අයාථාව සෙය්‍යමාන කියලා. තමන් ඉහළ කෙනෙක් නෙවෙයි නමුත් ඉහළයි කියලා හිතනවා. ඊළඟට අයාථාව සදිසමාන. තමන් සැබවින්ම තමන් එක්ක ඉන්න අයත් එක්ක සමාන නෑ. හැබැයි එයා සමානයි කියලා හිතනවා. අන්න ඒ කෙනා තමයි අයාථාව සදිසමානයෙන් යුක්ත. ඊළඟට අයාථාව හීනමාන. තමන් සැබවින්ම අන් අයට වඩා පල්ලෙහා මට්ටමක නෑ. නමුත් මෙයා හිතනවා මම අන් අයට වඩා පල්ලෙහා කෙනෙක්. සැබෑ ලෝකයේ දිහා බලනකොට එයා පිළිබඳව අන් අය දරන මතය ගත්තාම ඒක න පල්ලෙහා කෙනෙක් නෙවෙයි. නමුත් තමන්ට හිතෙනවා තමන් පල්ලෙහා මට්ටමේ කෙනෙක් කියලා. එතකොට ඒක සැබවින්ම ඇති වෙච්ච අදහසක් නෙවෙයි. ඒක වැරදි අවබෝධයක්. අන්න ඒකට කියනවා අයාථාව හීනමාන කියලා. එතකොට දැන් අපි ඉගෙන ගත්තා මාන්නේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවොත් මුලින්ම යාථාව මානය සහ අයාථාව මානය කියලා. ඒ කියන්නේ සැබවින්ම ඇතිවෙන මාන්නය සහ බොරු හේතු නිසා ඇතිවෙන මානය. ඒවා කොටස් තුනකට බෙදෙනවා. යාථාව සෙය්‍යමාන, යාථාව සදිසමාන, යාථාව හීනමාන. අයාථාව කියන මාන්නයට ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අයාථාව සෙය්‍යමාන, අයාථාව සදිසමාන සහ අයාථාව හීනමාන කියලා. එතකොට මෙන්න මේ සඳහන් කරපු මාන්නය තවත් බෙදෙනවා. ඔය ආකාර කිහිපයක් ගැනයි සඳහන් කළේ. තව පැත්තකින් පෙන්නනවා සමහරුන්ට ඇති වෙනවා සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ. දැන් මේ ඉහලින් ඉන්න අය අතරේ ඇති වෙන ස්වභාවයක්. දැන් අපි ප්‍රභූ පැලැන්තිය හරි ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච අය පිළිබඳව කල්පනා කරනකොට මම ඉහළයි කියලා හිතන අය අතරේ මෙන්න මෙහෙම අය ඉන්නවා. කොහොමද? සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ. ශ්‍රේෂ්ඨ අය බොහෝමයක් ඉන්නවා. ඒ ශ්‍රේෂ්ඨ අය අතරේ මම ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි. ඒක තමයි සෙය්‍යස්ස සෙය්‍යෝ කියලා කියන්නේ. ඊළඟට සෙය්‍යස්ස සදිස. ශ්‍රේෂ්ඨයන් ඉන්නවා. ඒ අයත් එක්ක මගේ වෙනසක් නෑ, මම සමානයි. ඊළඟට සෙය්‍යස්ස හීන. ශ්‍රේෂ්ඨයෝ පිළිබඳව කල්පනා කරනකොට බොහෝ ශ්‍රේෂ්ඨයෝ ඉන්නවා. අනේ ඒ අයත් එක්ක බලනකොට මම ඉන්නේ පල්ලෙහා මට්ටමක. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨයන් අතරේ පල්ලෙහා මට්ටමක ඉන්නවා කියලා හිතෙනවා. ඊළඟට සමාන ලෙස සලකන. දැන් අපි හිතනවා මේ අයත් එක්ක මම සමානයි. අපි ඔක්කොම එකයි. එහෙම එකයි කියලා හිතන අය අතරෙත් ඉන්නවා සදිසස්ස සෙය්‍යෝ. මේ සමාන අය අතරේ මම ලොක්ෙක්. මං ඉහළයි. සදිසස්ස සදිසෝ. සමාන අය අතරේ සමානයි. සදිසස්ස හීනෝ. මේ සමාන අය අතරේ මම පල්ලෙහා තවත් වැටිච්ච කෙනෙක්. ඊළඟට හීනස්ස සෙය්‍යෝ. හීනයන් අතර මම ඉහළ කෙනෙක්. හීනස්ස සදිසෝ. හීනයන් අතර සමාන කෙනෙක්. හීනස්ස හීනෝ. හීනයන්ගෙත් හීන තත්වයට පත්වෙච්ච පහත් තත්වයට පත්වෙච්ච කෙනෙක්.
මෙන්න මේ විදිහට කල්පනා කරනකොට මාන්නය කියලා කියන්නේ විවිධාකාරයෙන් අප හමුවට එන්න පුළුවන් ක්ලේශයක්. සමහරක් විට අනතිමානී ස්වરૂපයක් පෙන්වන්නෙත් මාන්නක්කාරකම නිසා වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ මාන්නය කියන කාරණාව පොදුවේ ගත්තාම ඔය මෙච්චර වෙලාවක් පැහැදිලි කළේ මාන්නේ ප්‍රභේද මාන්නේ එන්න පුළුවන් විදි පිළිබඳව මේ පොදුවේ ගත්තාම මාන්නය කියන කාරණාවත් එක්ක ඒක බොහොම බරපතල භයානක කාරණාවක්. එක පැත්තකින් කල්පනා කරනකොට පින්වත්නි මේ මාන්නය වැඩි වුණාම Tamanට මේ ධර්මානුකූල පදනම තුල ගමන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද මාන්නය වැඩි වෙනකොට ප්‍රඥාව දුර්වල වෙනවා. බුදුහාමුදුරු පෙන්වන්නේ කෙලෙස් වඩන සිතක ප්‍රඥාවට ඉඩක් නැත. ප්‍රඥාව වඩන සිතකට කෙලෙස් වලට ඉඩක් නැත. ඔබ දුවන්නේ කෙලෙස් වඩන මාර්ගයක නම් ඔබ දුවල තියෙන ප්‍රඥාව නසන මාර්ගයක. ඔබ ප්‍රඥාව ප්‍රගුණ කරන කාර්යයක යෙදෙනවා නම් මාර්ගයක යෙදෙනවා නම් ඔබ යෙදිලා තියෙන්නේ කෙලෙස් වනසන මාර්ගයක. ඒ නිසා මේ මාන්නය කියන්නේ ක්ලේශයන්ට අයිති කොටසක්. එතකොට මේ මාන්නය වඩනවා කියලා කියන්නේ ප්‍රඥාව කියන එක නැති වෙනවා කියන එකයි. මාන්නක්කාරකම් වැඩි වෙන්න මොලේ නැති වෙනවා. ඒ නිසානේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ ඔය බලේ තියෙනකොට මොලේ නැති වෙනවාය, මොලේ තියෙනකොට බලේ නැති වෙනවාය කියලා. ඔය ගොඩක් වෙලාවට වෙන්නේ ඒකයි. බලය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මාන්නය වැඩි වෙනවා. මාන්නය වැඩි වෙනකොට ප්‍රඥාව නැති වෙනවා. ඊළඟට ප්‍රඥාව එනකොට මාන්නය නැති වෙලා යනවා. එතකොට මේ මාන්නය කියන කාරණාව මූලික කරගෙන බොහෝ දෙනෙකුට ආධ්‍යාත්මික ගමනවත් ශක්තිමත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සමහර ගම්වලත් ඉන්නවනේ පුදුම මාන්නයකින් ඉන්න අය. ඒ අය පන්සලකටවත් යන්නේ නැහැ. සමහරු ඉන්නවා පන්සලට යනකොට සෙරප්පු දෙක ගලවගෙන යන්න ඕන, සෙරප්පු දෙකවත් ගලවන්න කැමති නැති අය ඉන්නවා. ඊළඟට පොය දවසට පන්සලේ ධර්මශාලාවට ගමේ හැමෝම එකතු වෙනවනේ සිල් සමාදන් වෙන්න. එතකොට දොස්තර මහත්තයා එන්න පුළුවන්, නීතිඥ මහත්තයා එන්න පුළුවන්, ග්‍රාම සේවක මහත්තයා එන්න පුළුවන්, ওই විදියට ප්‍රභූවරු එන්න පුළුවන්, ඊළඟට පොල් කඩන මිනිස්සයා එන්න පුළුවන්. ඒ විදියට මේ ගමේ පන්සලට පොය දවසට හැම කෙනෙක්ම එකතු වෙනවා සිල් සමාදන් වෙන්න. හැබැයි පොය දවසට සිල් සමාදන් වුණාම භික්ෂූන් වහන්සේලා ඒ හැම කෙනෙක්ම හඳුන්වන්නේ පොදු නමකින්. ඒ නම තමයි උපාසක අම්මා, උපාසක මහත්තයා, නැත්නම් උපාසක උපාසිකා. ඔන්න ඔය වචන තමයි පාවිච්චි කරන්නේ. එදා දවසේදී දොස්තරද, ග්‍රාම සේවකද, മന്ത്രിද, ඇමතිද, ඊළඟට නීතිඥයද මොකක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔක්කොම භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ උපාසක උපාසිකා කියලා. බලන්න මාන්නේ බිඳින තැන පන්සල. මාන්නේ බිඳින තැන. සමහරු උදවිය පන්සලට එන්නේ නැහැ, සිල් සමාදන් වෙන්න යොමු වෙන්නේ නැහැ. තමන්ගේ තියෙන තත්වයට එක මදිකමක් වේ කියලා. ඒ හාමුදුරු උපාසක උපාසිකා කියලා ආමන්ත්‍රණය කරනවට කැමති නැහැ. හැමදාම අර ගෞරව නාම ටික දීලා තමයි කතා කරන්න ඕන. ඒක මාන්නයක්. ඊළඟට ගමේ ප්‍රභූ පැලැන්තියත් ඒ වගේම ගමේ අඩු ආදායම්ලාභී හරි පල්ලෙහ මට්ටමේ ඉන්න අයත් ඔක්කොම එක ධර්මශාලාවේ එක පැදුරේ තමයි වාඩි වෙන්න ඕන. මේ අයට වාඩි වෙන්න බෑ. මම ඉහළ කෙනෙක්, මම මෙන්න මේ තනතුර දරන කෙනෙක්, මං කොහොමද අහවලත් එක්ක ගිහිල්ලා පැදුරේ වාඩි වෙන්නේ? ඔන්න මාන්නේ එනවා. ඊළඟට එදා දවසේදී ගමේ පන්සලේ හදන දාණය තමයි පොදුවේ හැමෝටම දෙන්නේ. ඔක්කොම පිඟාන අරගෙන යන්න ඕන දානේ බෙදා ගන්න. සමහරුන්ට ඒක කරන්න බෑ. මම මහ ලොක්කෙක්, මං කොහොමද මේ හිඟා කාගෙන යන්නේ? පිඟාන අරගෙන මම මොකටද යන්නේ ඔතන? ඒක කරන්න බෑ. සමහර වෙලාවට තමන්ගේ වයසට වඩා වයස අඩු හාමුදුරුවමක් ධර්මදේශනාවක් කරනකොට ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න කැමති නෑ සමහරු. සමහර අය ඉන්නෝ එහෙම. බණ අහන්නේ තමන්ට වඩා වැඩිමල් හාමුදුරුවමක් කිව්වොත් තමයි.
නැත්තම් පොඩි හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ මොනවද දන්නේ? එහෙම තමයි කතා කරන්නේ. ඒ වගේ මාන්නය තියෙනවා. මෙන්න මේ මාන්නය නිසා හරියට පින්කම් කරන්න බෑ. ඒවටත් මරු ප්‍රහාරයක් තමයි එල්ල වෙන්නේ. ඕන තරම් එහෙමයි නොසිල් සමාදන් වෙන්න යන්න විදියක් නැහැ. දානමය පින්කමකට යන්න විදියක් නැහැ. මොකද මාන්නක්කාරකම. තව සමහර උදවිය මේ මාන්නය මූලික කරගෙන පුදුම පීඩනවලට ලක් වෙනවා. හරියට ගත්තහම පින්වත්නි මේ මාන්නක්කාරකම අතිශයින් භයානකයි. මේක හරියට තමන්ව වනසන්න තමන් විසින්ම සකස් කරන ස්වභාවයක් තියෙන්නේ. දැන් මේ මාන්නයෙන් වෙන විපත පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් හොඳ කතාවක් තියෙනවා මේ සතධම්මගේ කතාව. මේත් අහලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා භවයක මේ සැඩොල් කුලයක ඉපදුනා. චණ්ඩාල කුලයේ. චණ්ඩාල කුලය කියලා කියන්නේ සැඩොල් කුලය කියලා කියන්නේ බොහොම පහත්ම මට්ටමේ කුලයක්. ලෝකයා පිළිගත්තේ නැති කුලයක් තමයි සැඩොල් කුලය නැත්නම් චණ්ඩාල කුලය කියලා කියන්නේ. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ මේ චණ්ඩාල කුලේ ඉපදිලා තරුණ කාලයකට පත් වුනහම මේ තරුණ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා දුර ගමනකට යන්න. දුර ගමනක් යන්න. මේ ගමන යන්න හිතාගෙන සැඩොල් කුලේ උපන් අපේ තරුණ බෝසතාණන් වහන්සේ බොහෝ කාලයක් එක දිගට යන්න තියෙනවා. බොහොම දුෂ්කර ගමනක යෙදෙන්න තියෙන්නේ. මොකද හේතුව බොහෝ විට අද වගේ නෙවෙයි, පහසුකම් නැහැ. පහසුකම් බොහොම අඩු කාල සීමාවක්. බොහෝ සෙයින් වෙහෙසෙන්න ඕනේ ගමන යන්න. ඉතින් බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? මග වියදමට අවශ්‍ය කරන ආහාර පාන ටිකකුත් සකස් කරගෙන, බත් මුලකුත් ලොකු බැඳගෙන බෝසතාණන් වහන්සේ මගට බැස්ස ගමන යන්න. දුර ගමනක් යන්න තමයි මේ බැස්සේ. ඒත් එක්කම බ්‍රාහ්මණ මහාසාල කුලයේ කියන්නේ ඉහළ කුලයක ඔය සතධම්ම කියන තරුණයත් දුර ගමනක් යන්න මගට බැස්සා. දැන් දෙන්නම පාරේ යනවා. සැඩොල් කුලයේ බෝසතාණන් වහන්සේ, බ්‍රාහ්මණ මහාසාල කුලයේ සතධම්ම තරුණයා. මේ දෙන්නම තරුණයෝ දෙන්නෙක් දෙන්නම යනවා. හැබැයි කුල දෙකක්. අහසට පොළොව වගේ වෙනසක් තියෙන කුල දෙකක්. ඉතින් සතධම්ම කියන බ්‍රාහ්මණ මහාසාල කුලයේ තරුණයා බෝසතාණන් වහන්සේගෙන් විමසනවා ඔබේ කුලය මොකක්ද? ඔබේ ජාතිය මොකක්ද? අපේ බෝසතාණන් වහන්සේ කිසිම ඇඹරීමක් නැතුව කිසි විදියකින් ලැජ්ජාවීමක් නැතුව කෙලින්ම කිව්වා මම සැඩොල් කුලේ, මම චණ්ඩාල කුලේ. ඔබ මොන කුලේද? මම බ්‍රාහ්මණ මහාසාල කුලේ. බොහොම මාන්නක්කාර විදියට තමයි සතධම්ම උත්තර දෙන්නේ. ඉතින් මේ සතධම්ම කියන බ්‍රාහ්මණ මහාසාල කුලේ තරුණයා මග වියදමට මොකක්වත් අරගෙන ආවේ නැහැ. බත් පාර්සලයක් තියා, කෑමක් තියා මොකවත් අරගෙන නෙවෙයි මගට බැහැලා තියෙන්නේ. හැබැයි සැඩොල් කුලේ උපන්න බෝසතාණන් වහන්සේ මග වියදම හැටියට නැත්තම් මගදී අනුභව කරන්න පරිභෝජනය සඳහා මේ බත් එකකුත් සකස් කරගෙන බත් මුලකුත් අරගෙන තමයි ගමන පිටත් වෙලා තිබුණේ. ඉතින් දෙන්නම ගමන පිටත් වෙලා යනකොට එක්තරා අවස්ථාවකදී මොකද කළේ? මේ කෑම ටික කන්න සැඩොල් කුලේ උපන්න බෝසතාණන් වහන්සේ එක තැනක නැවතුණා. සතධම්මත් නැවතුණා. නැවතිලා බත් මුල ලිහුවා බෝසතාණන් වහන්සේ සැඩොල් කුලේ. ලිහලිවර වෙලා මොකද කළේ? සතධම්ම කියන බ්‍රාහ්මණ මහාසාල කුලේ තරුණයාටත් කතා කළා මේ එන්න බත් ටිකක් කමු කුසගින්න නිවා ගන්න. ඒ ආරාධනාව සිදු කරපුවයින් පස්සේ සතධම්ම කියන බ්‍රාහ්මණ මහාසාල කුලේ තරුණයා මොකද කළේ? බෝසතාණන් වහන්සේට බොහොම තදින් දොස් පැවරීමක් කළා. මම මොකටද ඔය සැඩොල් කුලේ උන්ගේ කෑම කන්නේ? මම බ්‍රාහ්මණ මහාසාල කුලේ මිනිස්සෙක්. අපි ඔය චණ්ඩාල කුලේ උන්ගේ බත් කන්නේ නැහැ කියලා බොහොම අවඥාවෙන් කතා කළා. කවුද මේ කතා කරන්නේ? සතධම්ම කියන බ්‍රාහ්මණ මහාසාල කුලේ තරුණයා. කාටද කතා කරන්නේ? සැඩොල් කුලේ උපන්න අපේ බෝසතාණන් වහන්සේට.
බෝසතාණන් වහන්සේ මොකද කළේ? දැන් ඇඟට ගොඩ වුණානේ කණ්ඩෙන්ද කිව්වහම. ඒ නිසා තමන්ම ඒ බත් මුලෙන් කොටසක් කාලා ඉඳුල් නොකර ඉතුරු ටිකත් පරිස්සමට තව දුර ගමනක දෙන්න තියෙන්නේ. කුසගින්න ආපු වෙලාවක කන්න ඕන කියලා එකක් තියලා වතුර ටික අරගෙන මූණකට සෝදාගෙන ඒ විඩාව සංසිඳවාගෙන කුසගින්න නිවාගෙන නැවත වතාවක් ගමන පිටත් වෙලා ගියා. මේ ගමන පිටත් වෙලා යනකොට දැන් තවත් දුරක් ගෙවාගෙන යනකොට දැන් සතධම්ම කියන බ්‍රාහ්මණ මහාසාල කුලයේ තරුණයාට පුදුම විදියට කුසගින්න වැඩි වුණා. ಜಾති ආගම් කුලමල ભેදයක් නැහැනේ බඩගින්නට. කොයි ආගමේ වුණත් මොන ಜಾතියකට අයිති වුණත් මොන මට්ටමේ හිටියත් ඒ හැම කෙනෙකුටම දැනෙන ගින්න තමයි බඩගින්න කියලා කියන්නේ. ඉතින් දැන් සතධම්ම කාලත් නැහැනේ. පුදුම විදියට බඩගින්න වැඩි. ඉතින් සැඩොල් කුලේ උපන්න බෝසතාණන් වහන්සේ දැන් දෙවෙනි වරට කැම ටික කන්න කුසගින්න නිවා ගන්න මොකද කළේ? තවත් තැනක නැවතිලා දැන් දුර බොහෝ දුර කතර ගෙවාගෙන ඇවිල්ලා තව තැනක නැවතිලා මොකද කළේ? බත් මුල ලිහුවා. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ සතධම්ම කියන බ්‍රාහ්මණ මහාසාල කුලයේ තරුණයාට නිකන්වත් කතා කළේ නැහැ. මොකද එකපාරක් කතා කරලා හොඳට අහගත්තනේ. ඒ නිසා කතා කරන්න ගියේ නැහැ. බෝසතාණන් වහන්සේ පාඩුවේ ඉතුරු ටික වළඳන්න පටන් ගත්තා. දැන් සතධම්ම කියන බ්‍රාහ්මණ මහාසාල කුලයේ උපන්න තරුණයාට මේ බඩගින්න වැඩිකමටම කුලයේ මතකත් නැහැ. දැන් සතධම්ම බලාගෙන ඉන්න බෝසතාණන් වහන්සේ කෑම කනවා. දැන් බෝසතාණන් වහන්සේටත් පේනවා. හැබැයි අහන්න ගියේ නැහැ. කනවද කියලා අහන්න ගියේ නැහැ. තේරුණා. දැන් හුද්දටම බඩගින්නේ තමයි ඉන්නේ. බඩගින්නේ මිරිකි ඉන්නේ. දැන් නම් කණ්ඩම තමයි වුමනාවෙන් ඉන්නේ. හැබැයි එන්න නම් කියන්නේ නැහැ. මුලින් එන්න කියලා හොඳට අහගත්තා. ඒ නිසා බෝසතාණන් වහන්සේ පාඩුවේ ඒ පැත්ත නොබලාම කැම ටික කන්න පටන් ගත්තා. සතධම්ම කල්පනා කරනවා දැන් මේ මිනිස්සයා මට බැරි වෙලා හරි එන්න කිව්වොත් කැම ටිකක් කන්න ඔන්න මං දැන් නම් යනවා. මට පුදුම බඩගින්නක් තින්නේ. කුලිය ගැන බලබලා බෑ. මට බඩගින්න තියෙන නිසා දැන් නම් කතා කරොත් යනවා. ඉතින් කතා කරයි කියලා හිතා ඉන්නවා සතධම්ම. හැබැයි බෝසතාණන් වහන්සේ නෙවෙයි කතා කළේ. ඊට පස්සේ සතධම්ම කල්පනා කරනවා දැන් ගිහිල්ලා ඉල්ලුවේ නැත්තම් මට ඉඳුල් ටිකක්වත් නැති වෙනවා. පුදුම කුසගින්නක් තියෙන්නේ. කැම ටිකක් නම් කණ්ඩම ඕන. දැන් ගිහිල්ලා ඉල්ලුවේ නැත්තම් මේ මිනිස්සයා මට කතා කරන්නේ නැහැ. මොකද මුලින් වෙච්ච දේ හිතේ තියෙන නිසා දැන් නම් කතා කරන එකක් නැහැ. කතා නොකර හිටියොත් මට කණ්ඩ විදියක් නැහැ. කෑවේ නැත්තම් මට පුදුම පීඩනයක් තියෙන්නේ. සතධම්ම බ්‍රාහ්මණ මහාසාල කුලයේ කියන එකත් අමතක වෙලා බඩගින්නත් එක්ක මේ සැඩොල් කුලේ අපේ බෝසතාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මට කුසගිනි ටිකක් මටත් කණ්ඩ දෙන්න කියලා ඉල්ලුවා. ඉල්ලුවට පස්සේ බෝසතාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් සැඩොල් කුලේ උපන්න බෝසතාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් සතධම්ම කියන බ්‍රාහ්මණ මහාසාල කුලේ මේ තරුණයාට තමන්ගේ බත්පතේ ඉතුරු ටික කණ්ඩ දුන්නා. සතධම්ම කුසපුරා බත් ටික කෑවා. කාලි ඉවර වෙනකොට මොකද උනේ? අර බඩගින්න මතු වෙනකොට බඩගින්න ඇති වෙනකොට තුනී වෙලා ගියපු මාන්නය කුසගින්න නිවිලා එනකොට බඩ පිරිලෙනකොට ආයසරය මාන්නය අතිමාන්නය දක්වා වැඩුණා. සතධම්ම කල්පනා කරනවා මම මගේ බ්‍රාහ්මණ මහාසාල කුලයට කළේ මහා නිග්‍රහයක්. මම මේ සැඩොලෙක්ගේ කෑම කෑවා. මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මම මගේ පරපුරටම මහා නිග්‍රහයක් කළේ. මං වගේ බ්‍රාහ්මණ මහාසාල කුලයට නිග්‍රහ කරපු කෙනෙක් ඒ කුලේ මිනිස්සුත් එක්ක හැසිරෙන්න එක හොඳ නැහැ. හිතට පුදුම පීඩනයක් ඇති වුණා මාන්නය නිසාම. සතධම්මගේ මාන්නය කොච්චර කයට බලපෑවද කියනවා නම් පින්වත්නි මේ සතධම්මට ලේවමන යනවා. සතධම්මට ලේවමන යනවා.
සතධම්ම කියන බ්‍රාහ්මණ මහාසාල කුලයේ උපන්න තරුණයා ඒ කුලයේ උදවිය හමු වෙන්න යන්නේ නැතුව මොකද කළේ? කැලෑවකට පැන්නා. මම මගේ කුලයට මහා නිග්‍රහයක් කළේ, මං වගේ කෙනෙක් ඔවුන් එකින් හොඳ නෑ කියලා මොකද කළේ? කැලෑවකට ගියා. කැලෑවකට ගිහිල්ලා හුදකලාවේ ඉඳලා අනාථව මැරිලා ගියා. කණ්ඩ දෙයක්වත් නැතුව දුක් විඳලා පීඩන විඳලා මාන්නයෙන්ම මියදුනා. බලන්න පින්වත්නි, සත ධම්මට කිසිම කෙනෙක් නැති ඝන කැලෑවක තමයි ජීවත් වෙන්න උනේ මාන්නේ වැඩි කම නිසා. අපිත් හොඳට මතක තබා ගත යුතු දෙයක් තමයි මේ සත ධම්මට වෙච්ච දේ අපිට ඕන තරම් ජීවිතේ වෙලා තියෙනවා. සමහර වෙලාවට මන්නම් ඔකුන්ගෙන් වැඩක් ගන්න යන්නේ. මන්නම් මහා මග මැරිලා ගියත් ඔය ඔකුන්ගෙන් නම් කිසි දෙයක් ඉල්ලන්නේ. මට නම් ඔය අකුන්ගෙන් ඇති වැඩක් නැහැ. බලගෙන් මට කවදාකවත් උදව් ඕනේ. ඔය විදියට මහා මාන්නෙන් ප්‍රකාශයන් කරනවානේ. සමහර කිට අන්තිම වෙලාවේදී වතුර ටික දෙන්නේ ඒ අය. වතුර ටික ඉල්ලන්න වෙන්නේ ඔවුන්ගෙන්. ඒ නිසා මතක තියාගන්න, ඔය මාන්නය නොගැලපෙන ක්ලේශයක්. ප්‍රගුණ නොකළ යුතුයි. එයින් මත්වෙන්න මොකද වෙන්නේ? අපිට යථාර්ථය නොපෙනී යනවා. හරියට සත ධම්මට වෙච්ච දේ වෙන්න පුළුවන්. සිදු වෙන්නේ අලාභයක් මිසක් ලාභයක් නෙවෙයි. බලන්න, මාන්නක්කාරකම වැඩි වුණාම සමහරක් විට Tamanට ඉදිරියට යන්න තිබිච්ච ගමන අඩපණ වෙච්ච අවස්ථා නැද්ද? සමහර වෙලාවට සමහරු මාන්නක්කාරකම වැඩි නිසා කාටවත් යටත් වෙන්න කැමති නැහැ. යටත් වෙන්න බැරිකම නිසාම ප්‍රශ්නවලට ගැටලුවලට මුහුණ පාන සිදු වෙච්ච අවස්ථා නැහැ. හොඳ රැකියාව ඔබට අහිමි වෙලා නැහැ. වටිනා වස්තු ඔබට අහිමි වෙලා නැහැ. කල්යාණ මිත්‍රයෝ ඔබට අහිමි වෙලා නැද්ද? මොන තරම් ඒ වගේ අවස්ථා තියෙනවද? ඒ නිසා මේ මාන්නය කියලා කියන්නේ අපිට හැම පැත්තකින්ම අහිත පිනිස පවතින ක්ලේශයක්. අනිත් එක අපි කල්පනා කරන්න ඕන හැම කෙනෙක්ම මොකටද මම මාන්නෙන් ඉන්නේ? බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක් තියෙනවා, දස ධම්ම සූත්‍රය කියලා. පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බම්. පැවිද්දන් විසින් නිතර මෙනෙහි කළ යුතු කාරණා 10ක් පිළිබඳව තමයි ඒ සූත්‍ර දේශනාවේදී අපට දකින්න ලැබෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා, පරපටි බද්ධා මේ ජීවිකාති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බම්. පැවිද්දෙක් හැටියට නිතර හිතන්න ඕන, මගේ ජීවිතය අන් අයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රාගයෙන් බැඳීමක් නෙවෙයි. භික්ෂුවක් හැටියට අපි අපේ ආධ්‍යාත්මික ගමන තුල ඉන්නේ ගිහි දායක දායිකාවෝ සදැහැති උදවිය අපට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසින් උපස්ථාන කරන නිසා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරු අනුදැන වදාලා, තමන්ට සිව්පසෙන් උපස්ථාන කරන දායක දායිකාවන් කෙරෙහි කරුණාවෙන් කටයුතු කරන්න. දැන් යම් කිසි භික්ෂුවක් දායකයෝ දකිනකොට පුප්පනවා නම්, ගස්සනවා නම්, මාන්නෙන් මත් වෙලා කතා කරනවා නම්, එය භික්ෂුවකට ගැළපෙන ස්වභාවයක් නෙවෙයි. අපි අනතිමානී වෙන්න ඕන. හැබැයි හොඳට මතක තියාගන්න ඕන තව කාරණාවක් තමයි මේ අනතිමානී වීම කියලා කියන්නේ 2.50ට වැටෙන එකක් නෙවෙයි. දැන් සමහර අය ඇවිල්ලා කියන දෙයක්නේ, අනේ හාමුදුරුවනේ අපි නම් මාන්නක්කාර නැහැ, අපි මාන්නය පාලනය කරගෙන ඉන්නේ, ඒ නිසාම තමයි රටේ ඉන්න හැම එකාම එන්නේ අපේ ඔළුවට අත හොදන්න. අපිට වෙලා තියෙන මහා විපතක්. අපිත් මාන්නෙන් හිටියනම් තමයි හරි. හොඳට මතක තියාගන්න, ඒක සම්පූර්ණ වැරදි. ඔබේ ඔළුවට අත හොදන්න එනවා නම් අත හොදන්න එන්නේ මාන්නය නැති නිසා නෙවෙයි, ප්‍රඥාව නැති නිසා. මාන්නය පාලනය කරගෙන ප්‍රඥාව අවදි කරවගෙන ඉන්න. ආත්ම ගෞරවය කියන එක ඔබ රැකගත යුතුයි. ඔබේ ආත්ම ශක්තිය ඔබ දියුණු කරගත යුතුයි. සිනාමුසු මොහොනින් අන් අයත් එක්ක කතා කරන්න, හැබැයි ප්‍රඥාව අවදි කරගෙන. ප්‍රඥාවක් නැතුව hina වෙන්න ගියාම තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. ඒ නිසා භික්ෂුවක් හැටියට උනත්
ඒ භික්ෂූන් වහන්සේ ගිහි දායක දායිකාවන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් අනතිමානීව කටයුතු කරන්න ඕන. හැබැයි යම්කිසි ගිහියෙක්ගේ භික්ෂුව වනසන්න එනවා නම් එතනදි පුප්පණ්ඩ නෙවෙයි කියන්නේ. ප්‍රඥාව භාවිතා කරන්න ඕන. එතකොට මේ ප්‍රඥාවෙන් කටයුතු කිරීම Tamanට ගැටලුවක් එන්නයි යන්නේ. ඒ ගැටලුවකටපත් නොවි මම පරිස්සම් වෙලා ඉන්න ඕන කියන හැඟීම ඒ අයට මාන්නයක් හැටියට පේන්න පුළුවන්. හැබැයි ඒක මාන්නය නෙවෙයි. තමන්ව රැක ගැනීම සඳහා දරන ප්‍රඥාවන්ත වෑයමක්. අන්නේ ප්‍රඥාවට ඉඩ දෙන්න. මාන්නය ඕනේ ආරක්ෂා වෙන්න. අනතිමානීකම තියාගන්න. අපි හැම කෙනෙක්ම අනතිමානී වෙන්න ඕන. ඒ කියන්නේ මාන්නය පාලනය කරගන්න ඕන. දැන් බලන්න පින්වත්නි කල්පනා කරලා මුදලාලි කෙනෙකුට මාන්නක්කාරව ඉන්න බෑ. ඔබ මුදලාලි කෙනෙක් නම් ඔබ මාන්නෙන් ඉන්න බෑ. පුප්පන්න බෑ, ගස්සන්න බෑ. තරහෙන් කතා කරන්න බෑ. ඇයි? ඒ මුදලාලි ජීවත් වෙන්නේ පාරිභෝගිකයෝ නිසා. මුදලාලි මාන්නෙන් ඉන්නත් බෑ, පාරිභෝගිකයා මාන්නෙන් කඩේට යන්නත් බෑ. ඇයි? පාරිභෝගිකයට අවශ්‍ය දේ ගන්න පුළුවන්කම ලැබෙන්නේ මුදලාලි නිසායි. ඒ නිසා හොඳට මතක තියාගන්න මුදලාලිගේ මාන්නේ වැඩෙන්නත් බෑ. මුදලාලිගෙන් බඩු ගන්න යන පාරිභෝගිකයාගේ මාන්නේ තියෙන්නත් බෑ. අනතිමානී වෙන්න ඕන දෙන්නම. ඒ වගේම ආයතනයක ප්‍රධානියෙක් පිළිබඳව කල්පනා කරනකොට ඒ ප්‍රධානිය තුල මාන්නේ තියෙන්නත් බෑ. මොකද එයා ප්‍රධාන තැන ඉන්නේ සේවක මඩුල්ලක් නිසා. ඒ නිසා සිනාමුසු මුහුණින් සේවකයොත් එක්ක කතා කරන්න ඕන. ඔවුන්ගේ අඩුපාඩු පිළිබඳව ඔවුන්ගේ දුක අහන කෙනෙක් බවට පත් වෙන්න ඕන. උදෑසනදී සුබ උදෑසනක් කියලා ඔවුන්ව පිළිගන්න ඕන. අන්න ඒ විදියට මාන්නය පැත්තකට දාලා අනතිමානී ගුණයෙන් තමන්ගේ සේවකයොත් එක්ක කටයුතු කරනවා නම් ඒ සේවකයා පඩියට වැඩි වැඩක් ආයතනයට කරනවා. අද වෙලා තියෙන්නේ ප්‍රධානීන් සේවකයා ඉදිරියේ මාන්නෙන් මත් වෙලා ඉන්නවා. සේවකයා පඩියට වඩා අඩුවෙන් වැඩ කරනවා. ආයතන බිඳ වැටෙනවා. සේවකයාගේ හිතේ ශක්තියක් තියෙන්න ඕන. අනේ අපේ ප්‍රධානියා බොහොම ගුණවන්ත කෙනෙක්. හැමදාම සිනාමුසු මුහුණින් අපිව පිළිගන්නේ. අපේ අඩුපාඩු පිළිබඳව දුක එතුමන් අහන කෙනෙක්. ඒ නිසා ආයතනයක ප්‍රධානියෙක් සේවකයා කෙරෙහි දකින්නකොට අනතිමානී වෙන්න ඕන. සේවකයාත් මාන්නක්කාර වෙන්න බෑ. මොකද සේවකයා ජීවත් වෙන්නේ ප්‍රධානියා නිසා. දොස්තර මහත්තයා රෝගියා ඉස්සරහා මාන්නක්කාර වෙන්න බෑ, අනතිමානී වෙන්න ඕන. මොකද මේ වෛද්‍යවරයා ජීවත් වෙන්නේ රෝගීන් නිසා. රෝගීනුත් වෛද්‍යවරයා ඉස්සරහා මාන්නක්කාර වෙන්න බෑ. ඇයි? රෝගියා සුවපත් වෙන්නේ වෛද්‍යවරයා නිසා. ගුරුවරයා ශිෂ්‍යයා ඉදිරියේත්, ශිෂ්‍යයා ගුරුවරයා ඉදිරියේත්, පාලකයෝ ජනතාව ඉදිරියේත්, ජනතාව පාලකයෝ ඉදිරියේත් මේ හැම තැනකම අන්‍යෝන්‍ය වශයෙන් අනතිමානී ගුණයෙන් යුක්තවයි කාලය ගත කළ යුතු වෙන්නේ. ඒ නිසා අපි හොඳට මතක තබා ගත යුතු දෙයක්. මේ මාන්නය කියන්නේ ප්‍රඥාවන්තයින් දුරු කරන්න උත්සාහ කරන දෙයක්. ඒ මානය නිසා අපට හැම වෙලාවකම අවඩක් වෙන්න පුළුවන්, අලාභයක් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිත ගමන ගත කරනකොට හැම කෙනෙක් එක්කම අනතිමානී ගුණයෙන් යුක්ත වාසය කරන්න. ප්‍රඥාව අවදි කරගනිමින් වාසය කරන්න. අන්න එහෙම කටයුතු කරනවා නම් ඒ කෙනාට ජීවිත ගමන සුවපත් කරගන්න පුළුවන්. යේන මානේන මත්තාසේ සත්තා ගච්ඡanti දුග්ගතින් තම්මානං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහායන පුනායන්ති ඉමන් ලෝකං කුදාචන. මෝඩ අඥාන උදවිය මාන්නක්කාර වෙලා මාන්නේ ප්‍රගුණ කරගෙන අතිමාන්නයටපත් වෙලා දුගතිගාමී වෙනවා. තෝදෙයට වෙච්ච දේ. ඒ නිසා මාන්නක්කාර අය වඳුරු වෙලා බල්ලු වෙලා උපදින්නේ. තං මානං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහායන පුනායන්ති ඉමන් ලෝකං කුදාචන. ප්‍රඥාවන්ත හිත පිළිබඳව හොඳට තේරුම් ගත්ත, මාන්නේ ආදීනවේ පිළිබඳව තේරුම් ගත්ත උදවිය මේ මාන්නේ දුරු කරන්න මහන්සි ගන්නවා.
ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තරම් අපට අපේ සිත පිළිබඳව විනිවිද දකින්න තියෙන කැඩපතක් තවත් ඇත්තේ නැහැ. gedara තියෙන කැඩපතින් ඔබ ඔබේ මුහුණේ තියෙන අඩුපාඩු ටික හදා ගන්නවා වගේ, මුහුණේ තියෙන කුණු ටික අයින් කරගන්න කැඩපත භාවිතා කරනවා වගේ මේ ධර්මයේ නැමැති කැඩපත භාවිත කරලා ඔබ ඔබේ සිත තුළ තිබෙන මේ කුණු සිටිවිලි පාලනය කරන්න, ඒවා ඉවත් කරන්න මහන්සි ගන්න. ඒ සඳහා මේ උතුම් ධම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා. අද මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාට කාටත් මෙලොව සුව වේවා, පරලොව සුව වේවා, සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ බෙල්ලන් කඩවල පදිංචි දැනට කුවේට් සේවයේ යෙදී සිටින ඩී චන්ද්‍රලතා මහත්මිය සහ දෙහිඅත්ත කණ්ඩිය නවමැදගම පරණගම පදිංචි දැනට කුවේට් සේවයේ නියුතු අයිජී ලොකුමැණිකා මහත්මිය තුළු පවුලේ පින්වතුන්. ඔවුන් බලාපොරොත්තු වෙනවා ඩී චන්ද්‍රලතා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයාණන් වන එම්.ආර්. ලයනල් ධනපාල මහත්මයා ඇතුළු දූපුතුන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අයිජී ලොකුමැණිකා මහත්මියගේ දයාබර මෑණියන් වන ඩී.ජී. යසෝමැණිකේ මෑණියන්ටත් දයාබර ස්වාමි පුරුෂයාණන් වන වයි.එම්. තෙන්නකෝන් බණ්ඩා මහත්මයා ඇතුළු ආදරණීය දූපුතුන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඩී චන්ද්‍රලතා මහත්මියගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමව්පියන් වන බී ඩිංගිරියා පියාණන්ට, ඒ වගේම ඩබ්ලිව් ඉන්ද්‍රාවතී මෑණියන්ට, ඒ වගේම ආර් මැණිකේ සහ එම් දයානන්ද යන නැන්දම්මට මාමන්දියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය පරලෝ සැපත් කිරියම්මට, කිරියත්තට පුණ්‍යානුමෝදනා කරන්නටත්, ඒ වගේම චන්ද්‍රලතා මහත්මියගේ නමින් පරලෝ සැපත් සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අයිජී ලොකුමැණිකා මහත්මියගේ පරලෝ සැපත් අයිජී හීන් බණ්ඩා දයාබර පියාණන්ටත් එතුමිය නමින් මිය පරලෝ සැපත් සියලුම ඥාති හිතයිෂීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිරතුරුවම ඔබට ධර්මයෙන් අවවාද අනුශාසනා කරන ගෞරවනීය මහ සංඝරුවනට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත්, ඒ වගේම මේ පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් කල්පනා කරන්න, පන්සිල් සමාදන් ධර්ම ශ්‍රවණය කරලා අත්පත් කරගත්තා වූ සකල කුසලානිසංස නමින් මියගිය සියලුම ඥාතීන් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ කොයි කාගෙත් නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදර ආදී පිරිස් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුදු ශාසනය යෙහින් ආරක්ෂා කරත්වා. ආශිර්වාද ප්‍රාර්ථනා කළ දායකත්වයේ දරපු පින්වතුන්ගේ දූපුතුන් ඥාති හිතයිෂී සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි හැම කෙනෙකුටමත්, ඒ වගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත නිරතුරුවම දම් දෙසුම් ශ්‍රවණය කරන්න ඊට කඩ සලස්වා දෙන පින්වත් ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායික සුවය වේවා, මානසික සුවය වේවා, දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
ittavataචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලෙන් කාටත් උතුම් ධර්මාවබෝධයම සැලසේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ දැනට කුවෙට්ටි සේවයේ නියුතු ඩී චන්ද්‍රලතා මහත්මිය සහ දෙහිඅත්ත කණ්ඩිය නවමැදගම පරණගම පදිංචි දැනට කුවෙට්ටි සේවයේ නියුතු IG ලොකුමැණිකා මහත්මිය යන පින්වත් දෙදෙනාගේ දායකත්වයෙන් යුතු සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් දැනට කුවේටි සේවයේ නියුතු ඩී චන්ද්‍රලතා මහත්මියට සහ IG ලොකුමැණිකා මහත්මිය යන එම පින්වත් දෙපළට නිදුක් නිරෝගී චිරජීවනයේ උදෙසා මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. එමෙන්ම අද දේශකයන්න් වහන්සේ වන මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේටත් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණිසම එම කුසලය හේතු වාසනා වේවා. ඔබත් මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමෙන් ඔබේ ජීවිතයට යම් දහම් කරුණක් උගත්තේ නම් එම ධර්ම කාරණා ඔබේ හිතවතුන්ටත් බෙදා දීම පිණිස මෙම ධර්ම දේශනාව දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානයේ පිණිසම හිතවත් සැමටම බෙදා දෙන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.